පටන් ගන්න. හොඳයි සාදු කියන්නේ. නමස්කාරය කියන පන්සිල් සමාදන් වෙනවා. නමෝ තස්ස භගවතු වරහතු නමෝ තස්ස භගවතු වරහතු සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අති
අතීතං නාන සෝචන්ති නප්පජප්පත්ති නාගතං වත්තමානේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. සාදු කියන්නේ අපේ ධර්මාචාර්යතුමා ප්‍රමුඛ මෙත්සවිය පදනමේ කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්වත්නි, මම මේ වෙලාවේදී අමුතුවෙන් මතක් නොකරට මේ රැස්වලා ඉන්න ඔබ සියලු දෙනාම දන්නවා මේ මෙත්සවිය පදනම විසින් 18 වන වරටත් මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඒ නිසා රැස්වලා ඉන්න ඔබ සියලු දෙනා මේ පින්කම ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වුණාට පින්කමේ ආරම්භක මොහොත වශයෙන් මම මතක් කරන්නම් මෙත්සවිය පදනමේ 18 වන වාර්ෂික මහා සමුළුවට සමගාමීව පැවැත්වෙන ධර්ම දේශනාව තමයි මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. ඊළඟට ඒකේ ප්‍රධාන මෙන්න ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ තමයි මීට වසර 4කට පෙර පරලෝසපත් විශ්‍රාමලත් විද්‍යාපතිනි ඩී.ඒ. ජයරත්න අපේ මහාචාර්යතුමාගේ ආදරණීය මෑණියෝ පින්පන් පමුණුවන්නත් මෙත්සවිය නිර්මාතෘ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ පූර්ණ දායකත්වයෙන් මේ කරන්නේ මේ පින්කම් සිද්ධ වෙන්නේ. ඊළඟට මෙත්සවිය පදනමේ ඉඳලා අපවත් වී වදාළ අහංගම ආනන්ද මහානායක හාමුදුරන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්කමේ ආරම්භය හැටියටයි මම ওই ටික මතක් කරේ. අපි නැවත මතක් කරලා අවසානයේදී පින් දෙමු යැත්තන්ට. ඉතින් මාචාර්යතුමා මගෙන් ඇහුවා මේ කෝල් එකක් දීලා ආමුදුරනේ මාතෘකාව මොකක්ද කියලා ධර්ම දේශනාවේ අපි යොදාගන්න. මම කව මාතෘකාව ඕනේ නැහැ මං මෙතනදී කිව්වා මේගොල්ලෝ මාතෘකාව හිතාගනි කියලා. ඒ නිසා ඇත්තටම මේ මාතෘකාව අමතක වෙන තැනටම ඇවිල්ලා දැන් අපි නේ. මාතෘකාව අමතක වෙන තැනටම අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ. අපේ විශේෂයෙන්ම මුළු ලෝකයේම මහා වසංගත රෝගයක අඳුරු සෙවණැලිත් එක්ක තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒකට රතන සූත්‍රයේ අහලා නම් අහලා ඒ වැඩි මේ ඒකෙන් මිදෙන්න බෑ පින්වතුනි. මම මේ කියන කතාව වැරදියට තේරුම් ගන්න එපා. මම දන්න පන්සල් තියෙනවා ඔය දැන් මේ කොරෝනා රෝගී පටන් ගත්ත දවසේ ඉඳලම පිරිත් දාලා තියෙනවා. ඊළඟට පන්සලට අල්ලපු ඒ ගෙදරකත් මට ඇහෙන එළි වෙනකන් රතන සූත්‍රය. අනේ මිනිසුන්ට නිින්ද නෑ බැයි වැඩි. කොරෝනා පිටිවිද. ඊට පස්සේ හැබැයි ඉතින් ওই රතන සූත්‍රය කිව්වා අපේ කට්ටිය ඇහුවා. මේ ආසාදිතය වැඩි වුණා හොගාල නේ. ඉන්ජෙක්ෂන් එකකින් පස්සේ තමයි ටිකක් සමතයකටපත් උනේ. මම මේ කියන්නේ රතන සූත්‍රයේ මේ පහත් කරනවා නෙවෙයි. මෙතන තියෙන ලොකු ගැටලුවක්. ඒ තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ විශාලා මහනුවරට වැඩියනේ. දැන් අහන්න තියෙන කතාව නේද? වැඩලා රතන සූත්‍ර දේශනාව කරා. මාස් ටිකක් දාන් ගිය කතාවක් එහෙම හරිති නැහැ නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බය නැතුව වැඩියා නේ. එතකොට තිබුණනේ තුම්බියක් රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ. එතකොට උන්වහන්සේ බය නැතුව වැඩලා මිනිසුන්ට දේශනා කළා. ඒ කාලේ තිබුණු රාතන් වහන්සේලා ඊට පස්සේ බොහෝ වෙලාවක් දේශනා කරා කියලා තමයි තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒක අහලා මිනිස්සු හිතේ තියෙන බිය නැති කරගත්තා. මිනිසුන්ගේ මනස සෙටල් වෙන්න තමයි ඒ සූත්‍රය ඒ සමාජයට ඒ කාලේ මිනිසුන්ට එහෙම තේරෙනවා. අද කාලේ නම් අපි රතන සූත්‍රය කිව්වා කියලා ඇත්තම කියනවා නම් ඉන්න බෞද්ධයන්ට තේරෙන්නේ නැහැ ඔක්කොටම. ඇයි දැන් අපි කතා කරන්නේ සිංහල රතන සූත්‍රේ පාර අහනවා කියනවා තමයි. ඇත්තටම ආචාර්යතුමා කී දෙනෙක් කියද. ඒකට ඒක නැතත් කමන්නේ.
මනස සෙටල් කරගන්න, සමතුලිත කරගන්න. ඒ හිත සමතුලිත වුණාම මේ ස්වභාව සෞන්දර්ය මේ ස්වභාවික පරිසරය සමතුලිත වෙනවා. වෙලා වැස්සා වැහලා අර තිබුණු தත්ත්වය නැතුව ගියා. නේද? එතකොට ඒක උනේ හිත සමතුලිත කරගත්ත රතන සූත්‍රය අහලා. හැබැයි අද ඉන්න අය රතන සූත්‍රයේ දාලා තියලා නිදා ගන්න. එතකොට ඒ වෙන්නේ නෑ ඒක. මේ මට දැන් අවුගේ කාලේ ඇත්තටම අපි කාමරේට යහා පැත්තේ අර සතර සතිපට්ඨාන එළි වෙනකන් මං ගෙලින්ම ගිහිල්ලා කිව්වා මං අඳුරනේ කෙනෙක් යා. මං ගිහුවා මේ ඇයි දාලා තියෙන්නේ මේ සතර සතිපට්ඨාන. ආඳුරනේ මේ ඒක දාලා තිබ්බහම තමයි මට නිින්ද යන්නේ. ඒක නිදිපෙත්තක් සතර සති. මං කියන්නේ ඒ වැඩේ බොරු වැඩක්. අපි දන්නද ඒක හයියෙන් දානවා. මං ඕනේ නෝනා ඔය ගේ වටේ තව ඉන්නෝනේ අන්‍යාගමික අය නේද? ඒගොල්ලන්ට සතර සතිපට්ඨානෙට නිින්ද යනවද නැත්තම් නෝනාට හොඳ වයින් දෙකක් කියනවද හිටියත් ඉන්නේ? මං ගෝ නිසා ඒක වැඩි හරියන්නේ නැහැ. ඕක අහන වෙලාවක අහන්න තේරුමත් එක්කම. අහලා ඒක තේරුම් අරගන්න එළි වෙනකන් දාලා තිබ්බා කියලා නම් මේ මුකුත් වෙන්නේ නැහැ ඔයාට. ඒක නම් මම කිව්වේ මේ සතර සතිපට්ඨානෙ සම්බන්ධ. ඒ නිසා රතන සූත්‍රය කියලා කියන්නේ අහලා තේරුම් අරගෙන සමතුලිත කරගන්න ඕන හිත. නැත්තම් කොච්චර දාලා තිබ්බා කොච්චර ඇහුවත් හිත සමතුලිත නැත්තම් හිතේ බය සැක සංකා නැත්තම් ඇත්තටම රතන සූත්‍රයේ එකපාරක් ඇහුවත් ඇති. අහලා මේ රෝගයේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන හිත අයිය කරගන්න, කෙලින් කරගන්න. ඇත්තටම ආචාර්යතුමා මේ මම ඔය කොරෝනා කාලේ ලොක්ඩවුන් කරපු කාලේ මම තරම් ඇවිත් ගිරින් නැතුව ඇති කවුරුවා. දෙහාඳුරන්ගේ පිටෙන් පොලිසියෙන් උත්තර සිවුර දැක්කහම මේ කරගෙන මුකුත් බැලුවේ මම ඔය ගොඩක් මේ ආර්ථික ගාණි ගිහිල්ලා එළවලු එකතු කරා මේ ඔය නිරෝධායනය කරලා තියෙන පවුල මම මේ කියන්නේ මම මහා වැඩකාරයෙක් කියලාවත් මේ සෞඛ්‍ය නීති කැඩුවා කියලාවත් නෙමෙයි මම මේ කියන්නේ ඒවා මම මාස් දාගෙන ගිහිල්ලා මම කෝල් එකෙන් කිව්වා පුටුවක් එළියෙන් තියන්න කෙලේ අවශ්‍ය කරන ඒවා ගිහින් තියලා ඒ විදිහටම කරා හැබැයි මම කිසි දෙයකට බය වුණේ නැහැ එනිසා මම හිතන්නේ හිතේ තමයි සියල්ල පවතින්නේ බය වෙන්න හොඳ ඒක මම මේ තියෙන වාතාවරණය නිසා මතක් කරේ මහාචාර්යතුමාගේ ඉල්ලීම මට දැන් මතක් වුණා. ඒ මොනවා වුණත් දැන් ඇත්තටම අපි අපේ ව්‍යාපාර වැටිලා. අපි අපේ අධ්‍යාපනයේ වැටිලා. ඇත්තටම බණ අහන්න තරම්වත් හොඳ මානසික මට්ටමක් අපේ මිනිස්සුන්ට අද නැහැ. හැබැයි ඒ තියෙන මානසම තමයි අනිත් පැත්ත කරගෙන බණ අහන්න වෙන්නේ. මං එක දවසක් බණකට ගිහිල්ලා 7 දවසේ බණ ගෙදරක ඉතින් මම දන්න බණ මං කිව්වා. මම hina වෙයිකෝ සමහර මිනිස්සුත් hina වුණා. පස්සේ ඒ ගෙදරින් ලොකු හාමුදුරන්ට කම්ප්ලේන්ට් කරලා තිබුණා මේ පොඩි හාමුදුරුවෝ 7 දවසේ බණ කියන්න ඕන මරණය ගැනනේ. නිකන් දුක් මුසු ධර්ම දේශනාවක් නේ කරන්න ඕනේ. එහෙමනේ හිතන් ඉන්නේ. හාමුදුරුවෝ hina වෙවි කරේ කියලා. ලොකු හාමුදුරුවෝ මට ඇවිල්ලා ඒක කිව්වා. ඉතින් මං කියවන්නේ ඔය ඇත්තන්ගෙන් අහන්නේ. අපි හිතමු දැන් මේ වෙලාවේ අපි ඔක්කොටම අඬන්න වෙලා තියෙන්නේ කියලා. මේ ඇත්තටම ඔය මූණු වල කඳුළු නැති වුණාට එහෙම එකක් තියෙනවනේ නේද? එහෙම නේද? නැද්ද? ඒ කියන්නේ අපේ මේ තියෙන සෞඛ්‍ය තත්ත්වය, රටේ තියෙන ආර්ථික තත්ත්වය, දේශපාලන තත්ත්වය අපිට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්ද? බෑනේ නේද? ඒ වුණාට බනහනකොට ඔය ඔක්කොම අමතක කරලා සතුටෙන් තමයි පටන් ගන්න මේ වැඩි. දැන් මනෝ විද්‍යාවේ තියෙනවනේ ඕනම දෙයක් සතුටෙන් පටන් ගත්තොත් හරියනවා. නේද? දුකෙන් පටන් ගත්තොත් අඬලා පටන් ගත්තොත් හරියන්නේ නැහැ. ඕනම දෙයක් දැන් අපි දන්නවා ගෙයක් හදන්න පටන් ගත්තා පාඩම් කරන්න පටන් ගත්තා කොහේ ගමනක් යන්න පටන් ගත්තා අපි hina වෙලා තමයි පටන් ගන්නේ
බණහන එකත් පටන් ගන්න ඕන අහන්න ඕන hina වෙලා. ඒ කියන්නේ අයියෙන් hina වෙලා නෙමෙයි. සතුටින්. පැහැදිලිනේ? එහෙම මිනිස්සු මැරෙනකොට hina වෙලා මැරෙන. කලීල් අයතුල්ලා සලීම් කියලා මුස්ලිම් මිනිස්සෙක්. හරි ලස්සන කතාවක් වුණා. එයා කියලා තියෙනවා දැන් මැරුණට පස්සේනේ ඇවිල්ලා මේ පාංශු කූලේට හාමුදුරුවෝ මේ මිනිස්සයාගේ ගැන චරිත සාහිතිකය දෙන්නේ නේද? තේරෙනවද මං කියනවනේ? අර මාස්ක් එක දාපු නිසා hina වෙනවද තේරෙනව මොකුත් තේරෙන්නේ. මේ එතකොට ඒ අයතුල්ලා සලීම් කියලා එක්කෙනා කියලා තියෙනවා කවුරු හරි කෙනෙක් මැරුණට පස්සේ එයා ආගමේ දහමෙහි නිරත වූ කෙනෙක්ද කියලා අමුතුවෙන් ඇවිල්ලා සහතික ගුණ කතන දෙන්න ඕනේ නැහැ. එයාගේ මුහුණේ තොල් දෙකේ මද සිනහාවක් තියෙනවා කියලා. ඒ මැරුණා. අන්න එයා කියලා තියෙනවා. ඒ වගේ පින්වතුනි ඇත්තටම බණ අහන්නේ භාවනා කරන්නේ පින් කරන්නේ හැමදේම කරන්නේ මැරෙන මොහොතේදී මද සිනාවක් ඇතුව මේ ලෝකයෙන් සමුගන්න. ඒ නිසා මේ වැඩේ පටන් ගන්න ඕන සතුටින් ඕන දෙයක් පටන් ගන්න ඕන සතුටින් කරන්න ඕන සතුටින්. දැන් මේ මම කියපු ගාථාවත් ඒකටම අදාළයි. මම මේ ගාථාව පස්සේ විස්තර කරන්නම්. ඒකට දැන් කියනවා නම් කතාවක් ඔය ඉස්සර අවුරුදු කාලේන මම මේ කියන්නේ මොනවා හරි පටන් ගන්නවා නම් බණහන්න හරි පොතක් කියවන්න ඕනම දෙයක් මේ ආධ්‍යාත්මික ගුණය වුණත් ආධ්‍යාත්මික වැඩ පිළිවෙල වුණා භෞතික ඔය දෙකෙන් එකක් පටන් ගන්නවා නම් සතුටින් පටන් ගන්න. දැන් ඔන්න මට මතකයි ඒ කාලේ අපේ ගමේ මම මහාන වෙන්න ඉස්සර වෙලා අවුරුදු කාලේනවනේ අවුරුදු කාලේනකොට අවුරුදු කාලේ කිට්ටු වෙනකොට ඉතින් අපි ගෙහල් වල නේ මේ ගෙදර ඉන්නේ හවස් වෙලා අම්මලාගෙන් කෝටියක් බැනුම් දානක් නැහැ. ඉතින් අම්මා ගෙදර ආවට පස්සේ ගහලා නාවලා සුද්ධ කරලා තමයි ගන්න. ඉතින් කොහොම ඉන්න අතරේදී දවසක් ඔන්න දැන් අවුරුදු කාලේ ආවා. මම මේ කියන්න හදන්නේ මොනවා හරි දෙයක් කරනවා නම් සතුටින් කරන්න. පටන් ගන්න. එතකොට මට කිව්වා අම්මා අක්කත් එක්ක පොලේ ඵලයක් කියලා. අවුරුද්දට බඩු ගේන්නේ. ඉතින් මට මහා හිස කැක්කුමක් මේක. ඇයි දැන් මෙහෙ ගියොත් එහෙම පැය දෙකක් විතර යනවා ඒ ගමන ඉවර වෙන්නේ. එතකොට මට මෙහෙ සෙල්ලම් කරන්න දුවන්න පණින්න අවුරුදු කාලේ හරියට වැඩ තියෙනවා. ඉතින් මම මොකද කරේ? අර නාහින් අඬනවා කියන්නේ. නාහින් අඬන. මාචාර්යතුමා නාහින් අඬනවා කියලා එකක් කියන්නේ නේද? නාහින් අඬන්න පුළුවන්ද? නාහින් අඬන්න බෑ. ඒකට කියන්නේ අර අපි හිතමු මොනවා හරි දෙයක් කිව්වහම ඔය අපේ අම්මලා තාත්තලා කියන්නේ කාලේ නාහින් අඬනවා කියලා නේ. අන්න. ඊට පස්සේ මම නිකන් කේන්ද්‍රිකා ඉන්නකොට තාත්තා ඇවිල්ලා තාත්තා ඉතින් අම්මා වගේ නෙවෙයිනේ. ඵලයන් අක්කත් එක්ක කඩේ කියලා සැර කරා. ඊට පස්සේ මම අක්කත් පොලේ අක්කත් එක්ක දැන් පොලේ යන මම යන්නේ නාහින් අඬ කැමැත්තෙන් යන්නේ. එතකොට අපේ අක්කට බයිසිකලේ පදින්නත් බෑ දෙන්නේ දාලා එච්චර හොඳට. ඉතින් මමත් ගියා දැන් ගිහිල්ලා බයිසිකලේ නැවැත්තුවා මාව බයිසිකලේ ගාව තිබ්බා අක්කා පොලේ ගියා බඩු ගේන්න. එතන පොල ළඟ මං ඉතින් කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ. දැන් මාව එක්ක කරන් යන්නේ මොකද පුතේ? අක්කගේ ඔව් අක්කගේ ආරක්ෂාවට යන බයිසිකලේ ලොක් එකක් නැහැ. එතකොට අක්කා එනකන් ආරක්ෂා කරගන්න පුළුවන් දෙකටම. ඉතින් අක්කා මට බඩු ගෙනාව බෑ භාගයකට විතර පස්සේ අර බඩු මල්ලේ එළියට තියෙන අර පතෝලා රෝමිය ඊළඟට මේ ගෙනල්ලා මට අර ඒ කාලේ තියෙන්නේ මොනවද අනේ අර ටොපි වගේ පරණ ටොපිය මං කැමති නෑ මට ඒක එච්චර ගන්න මම බිසිකලේම කේන්ති ඉන්නවා ඊට පස්සේ බඩු මල්ල අර ඉස්සරහා ලගේජ් කියන්නේ නේ
ඉස්සරහා ඒකේ නෑ. එයා ඉස්සරහා අල්ලන්නේ ඒකේ දාගෙන මාත් නැගගෙන දැන් එනවා අක්කා ටිකක් බැලන්ස් නැති වෙලාවල් තියෙනවා බයිසිකල්. එනකොට මෙහෙම අර වංගුවක් වගේ තැනකින් අරෙන් ආව තව බයිසිකලයක් අපි දැක්කේ නෑ. අක්කත් ආවා අර මිනිස්සයා අයින් කරා. අක්කා අයින් කරේ මිනිස්සගේ පැත්තට. තටුම් ඇట్లా වැටුණා. පාතෝලයි බණ්ඩකයි වම්පටු යමුතන. ඉතින් මේ මම වැටුණා මගේ මේ ධනෙයිසත් තීරලා තුවාල වුණා ටිකක්. මම ඊට පස්සේ මට හොඳටම කේන්ති මම අතන වැටි. හැබැයි අද කාලේ වගේ අර ඉන්ෂුරන්ස් කතා කරලා පොලිසිය ගිහලා මරාගෙන මිනිස්සයා හොඳ මිනිස්සෙක්. එයා අර එළවලු ටික ඔක්කොම බෑග් එකකට දාලා මේ ආයෙල්ලලා අපිට යන්න ලෑ. එතකොට මේ මම අක්කට එතනදිත් බැන්නා මං කිව්වනේ උඹට මේ ගමන එන්න බෑ කියලා. මං අක්කට එහෙම කිව්වා. ගෙදර ගියාන් පස්සේ ගෙදර උන් මොකද්ද මට කිව්වේ? ගෙදර කට්ටිය මොකද්ද කිව්වේ මට? බනාහින් අඩලනේ මේ ගමන පිටත් උනේ. ඒකයි කිව්ව මේමු. ඒකට වැරදිකාරයා මම. ඒ කියන්නේ වැඩ පටන් ගන්නකොට අපි සතුටින් පටන් ගන්නවා. තේරුණාද? බණ අහන්න වේවා. ඇත්තටම කෙනෙකුට දැන් මේ ළඟදී මේ කොරෝනා මාචාර්යතුමා කොවිඩ් හැදිලා මේ හරි වටින මහත්තයෙක් හොඳ වැදගත් රස්සාවක් කරු මහත්තයෙක් නැති වෙලා. මට කෝල් එකක් දුන්නා ආඳුනේ පාංශු කූලට යන්න පුළුවන්ද කියලා. මේ වාහනේ ඇතුලේ ඉඳන් කරන්න කිව්වා පාංශු කූලේ. මං කොහේ කමන්නේ කියලා මං කිව්වා බොරැල්ලේ කනත්තට ගිහින් බැලිනා. දැන් ඉතින් මම අර මාස් දෙකක් දාලා අර වීදුරු මොකද මාත් අර මේ ප්ලාස්ටික් ඒකුත් ඒකක් දාලා දැන් මං ගියා. මම අර අත්ආවරණක් දාගත්ත කොහේකට. දාගෙන ඉතින් මේ වැඩේ කරන්න බෑ කොහොමද? අර කනත්තේ ඉන්නෝනේ අර දෙන්නේ. මේ මිනිස්සු මොකක්වත් නැහැ. මාස්ක් එකක් මුකුත් දාලා. හැබැයි ඒ පෙට්ටිය ගෙනාවට පස්සේ දාගත්තා. ඉතින් ඔහරේ එතන මම බරටිකුත් කිව්වා. ඒ නෝනා බොහොම තරුණ නෝන කෙනෙක්. මහත්යත් එච්චර වයසක් නැහැ. ඇත්තටම ඒ නෝනාගේ මූණේ කඳුළු බින්දුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ අද දවසෙත් මේ පන්සලට ඇවිල්ලා ගියලි ආහාර වගේක් දුන්නා. මට 3 මාසේ බණටත් ආරාධනා කරා. ඇත්තටම ඒ නෝනාගේ කඳුළු බින්දුවක් වැටෙනවා මම දැක්කේ නෑ. මට හරිම වෙනසක් ආඩම්බරයක් දැනුණා. අන්න එහෙම තමයි ඉන්නෝ. එහෙම තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ දැන් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අඬන්න බන කියපු කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ hina වෙන්න බන කියපු කෙනෙක්. දැන් හාමුදුරුවෝ ඉස්සර පැවිද්දටපත් වෙලා කැලේ ගිහිල්ලා හරි දුකසේ ඇත්තටම දරුවෝ බිරිඳ හරකබාන ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම දාලානේ පැවිදිලා කැලේ ගියේ ඉස්සර නේද? කැලේ ගිහිල්ලා එකපාරටම කාටවත් හිත හදාගන්න බෑ. බුදුහාමුදුරුවෝ එතෙන්ට ගිහිල්ලා වැඩලා ඒ හාමුදුරුවරුන්ට කිව්වා දේශනා කරා නුඹලා දුක් වෙන්න එපා. නුඹලා අසරණයෝ නෙමෙයි. උඹලා පිහිටක් නැති අය නෙමෙයි. තේරුණාද? උඹලාගේ එකම පිහිට උඹලා රකින්න ප්‍රතිපත්තිය කියලා බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ගේ හිතේ තියෙන දුක නැති කරලා මේ ඒගොල්ලන්ව දිරිමත් කරා. තේරුණා? නිසා මේ ඒගොල්ලෝ ඒ බුදුහාර දිරිමත් කරාට පස්සේ ධෛර්යය අරගෙන ඒ ආධ්‍යාත්මික වැඩ කටයුතු ටික කරගෙන ගියා. සතුටින්. ඒ නිසා පින්වත්නි මේ සතුටින් කරන දේ තමයි ප්‍රතිඵල තියෙන්නේ. මට එච්චරයි කියන්නේ. ඊළඟට දැන් මේ කොරෝනා කාලේ වුණත් ඇත්තටම අපට කෙනෙකුට පුළුවන් නම් මේ තියෙන අඩුපාඩුකම් ගෑස් නෑ වතුර නෑ කරන්ට් එක නෑ ඊළඟට ආහාර නෑ ප්‍රශ්න කෝටියකට අපි මුහුණ දීලා තියෙන ලොකු අභියෝගයකට අපට ඇත්තටම මේ වෙලාවේදී සතුටින් මේක දරන්න පුළුවන් නම් මේකට මුහුණ දෙන්න පුළුවන් නම් ඇත්තටම මේ තමයි නියම බෞද්ධය. මොකද අපි හිතාගෙන හිටියේ මේ ලෝකෙ සියල්ල එක විදිහට පවතිනවා කියලානේ. ගොඩක් අයට දැන් මේක තේරෙන්නේ පවතින්නේ නැහැ කියන එක. එතකොට
ඔන්න දැන් අපි හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. මං කියන්නේ අපිට බණ අහන්න, අපිට මේ ධර්මය අවබෝධ කරගන්න කොරෝනා වසංගතය තමයි හොඳම පාඩම. ඒක පාඩමක් කරගෙන අපි ජීවිතේ ඇත්තටම නිවන දැන් අපි දන්නවා මේ මහාචාර්යතුමාත් ඔය භාවනා පන්ති කරන නිසා මම මේ කියන්නේ භාවනා පන්ති වලට යන්නත් කලින් අපිට බොහෝ දේවල් තියෙන මේ ලෝකේ හිත එක විදියට පවතින විදියට හදාගන්න. දැන් අර මහත්ය නැති වෙච්ච වෙලාවේ අර නෝනා හිටපු විදිය බලන්න. ඒ වගේ අපි කොච්චර බණ ඇහුවත් බණ කිව්වත් අපි ළඟම අය නැති වුනහම අපිට ඇත්තටම අපි කම්පා වෙනවා. අපිට ලොකු උදකලා ගතියක් දැනෙනවා. හැබැයි ඒකෙන් අපි අත් මිදෙන්න. ඒ නිසා මට කියන්න තියෙන්නේ මට මේ පැවිදි ජීවිතයේ තේරිච්ච දේ තමයි මම දන්න හොඳම බණ. සීල් රැකලා භාවනා කරලා ඊළඟට දන් දීලා විතරක් දැන් භාවනා කරනවා කියන්නේ හිත හදන එක තමයි. නමුත් අපි තැනක ඉඳන් මහාචාර්යතුමා ගල් ගුහාවකට ගිහිල්ලා කෙනෙක් හිතනවා නම් ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ඔන්න දැන් අපි හිතාගෙන ඉන්නේ ගල් ගුහාවකට ගිහිල්ලා භාවනා කරොත් තමයි ප්‍රතිඵල තියෙන්නේ කියලානේ. ඇත්තටම කුටියේ ඉඳන් භාවනා කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ අපි ඉන්න කුටිය ගල් ගුහාවට දැන් මේ ඕතන තියෙන වෙනස මෙහෙමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් තමන් ඉන්න තැනම ඉඳගෙන හිතේ දෙන්නෙක් නැතුව ඒ කියන්නේ මේ එයා වටේ තියෙන බිරිඳ දරුවෝ ඉඩ කඩන් ගෙවල් දර කිසි දෙයක් නැතුව එයා භාවනා කරන්න පටන් ගන්නවා නම් එයා ඇත්තටම එක්කෙනෙක්. හැබැයි තව කෙනෙක් භාවනා කරන්න ගල් ගුහාවකට යනවා. ගිහිල්ලා එයා දෙන්නෙක් එක පටන් ගන්න වැඩි. ඒ තමයි එයා ගල් ගුහාවට ගියාට එයාගේ හිතේ බිරිඳ දරුවෝ ඉඩ කඩන් ඥාන වාහන ඔක්කොම තියෙනවා. පැහැදිලිද? එතකොට එයා ගල් ගුහාවට ගිහිල්ලා කරන භාවනාවට වඩා අර මිනිසයා තමන්ගේ කුටියේ ඉඳන් කරන භාවනාව ශ්‍රේෂ්ඨයි. ඇයි? තව එකක්. දැන් අපිට වෛර කරන්නන් අතරේ ඉඳගෙන තමයි අපි අපේ හිත හදන්න ඕනේ. තේරුණාද? අපට ද්වේෂ කරන්නන් අතරේ ඉඳගෙන. එතකොට තමයි අපට අපේ හිත ගැන ඉගෙන ගන්න. ගල් ගුහාවේ ගියාම රාගය ඇති වෙන්නේ නැහැ. ගල් ගුහාවේදී ද්වේෂය ඇති වෙන්නේත් නැහැ. මෝහය ඇති වෙන්නේත් නැහැ. ඇයි ගලක් දිහා බලන් ඉන්නේ. හැබැයි අපට අපේ ගෙදර, අපේ පරිසරේ, අපි ජීවත් වෙන ගමේ, අපි ජීවත් වෙන නගරේ අපට පුළුවන් භාවනා කරන්න. භාවනා කරනවා කියන්නේ ඔය ගිහිල්ලා හැමතැනම වාඩිලා මෙහෙම ඉන්න එක නෙමෙයි. තේරුණාද? භාවනා කරනවා කියලා කියන්නේ හිත ගැන ඉගෙන ගන්න එක. හිතේ ස්වභාවය හොඳට අධ්‍යයනය කරන එක. එහෙනම් ඒ හිත ගැන අධ්‍යයනය කරනවා නම් එයාට හිත ගැන තේරෙනවා නම් එයා අමුතුවෙන් පැල් බැඳගෙන භාවනා නොකරත් එයා දන්නවා. දැන් මම දන්න නෝන කෙනෙක් ඉන්නවා. ඒ නෝනත් ඔය හරියට භාවනා පන්ති වලට නැහින මං ඉතින් නිකමට කතා බහ කරලා බලනවා ඒ නෝන ඇත්තටම මේක ප්‍රායෝගිකව කරනවාද කියලා. මම දවසක් ඇහුවා ඒ නෝනට තට්ටු තුනේ ගෙයක් තියෙන ප්‍රංශේ ඉන්නේ. මම ඇහුවා මේ නෝනා මේ දැන් ප්‍රංශය යනකොට මේ පාර මොකද ගේ කුලියට දෙනවද? අනේ ස්වාමීන් වහන්සේ මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මම නෙමෙයි කිව්වා. ඉතින් මං බැලුවා ඇත්තටම හරි ඇත්ත කතාවක් නෙමෙයි නෝනා කිව්වේ. මම නෙමෙයි මොකද පුතේ? මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි අන්න හරි. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ බලන්නකො පිළිවෙල. ඉතින් ඒ නෝනා හැම කිව්වා. ඒ නෝනා මට හැබැයි කලින් තව ප්‍රශ්නයක් කියලා තිබුණා. මං ඒකත් හොඳට ඔළුවේ තියන් හිටියා. මටත් බන කියනවා. හොඳයි ඉතින්. අනේ හතරම මිනිස්සෙක් කියා. ඒ වුණාට මම මේ කියන්නේ එයාලා භාවනා කරාට ඒගොල්ලෝ ප්‍රායෝගිකව මේක හිතට අද්දිනේ අරගෙන නැහැ කියන එක. ස්වාමීන් වහන්සේ මේ ළමා රෝහලේ කවුරු හරි අඳුරන වෛද්‍යවරයෙක් ඉන්නවා දැන්. මට දන්නේ මට මොලේ චුට්ටක් තියෙනවා මං නෝනා මං දන්නවා කිව්වා. ඒ කියන්නේ එයා ණයක් දීලා තියෙනවා එයාගේ ඥාති දුවෙකුට. ඒ දුව වැඩ කරන්නේ ළමා රෝහලේ. ඒ දුව ටිකක් මග අරින්න. තේරුණාද?
මෙයා මොකද කරන්න හදන්නේ? ડોක්ටර්ව හම්බෙන්න යන්න හදන්නේ දැන් ඒ රෝහලට. ඉතින් මම නෝනා ඔයාර ડોක්ටර් හම්බෙන්න නේද යන්නේ කියලා. දැන් මේ ඇයි ස්වාමීන් වහන්සේ ඉතින් මගේ දේවල් මම දීපු දේවල් ගන්න එපා. ඉතින් නෝනා මට එදා කිව්වේ නම් මම නෙවෙයි මගේ ආත්මය නේ කියලා. එහෙනම් මගේ ණය කොහෙද කියලා. අනේ අනේ ස්වාමීන් වහන්සේ කියලා ෆෝන් එකකින් කතා කරේ තිබ්බා. එතනින් ඉවරයි කතාව. මම මේ කියන්නේ අපි මේ ඇත්තටම ප්‍රායෝගිකව කරනවා නම් හිතේ භාවනාව කියන එක ගැන දන්නවා නම් ඒගොල්ලෝ සදාටම නිවෙන. නැත්තම් ඒක ගොඩාක් අද කරපු අය හරිම අඩුයි. මම දන්නේ මේ අපේ මහාචාර්යතුමා ඇත්තටම එතුමා මානසිකව හොඳ දියුණු කෙනෙක්. එතුමාගේ පන්තියේ අයට මොන විදිහේ වැඩපිළිවෙලක් මෙතන යනවාද කියලා මම දන්නේ. මම දන්නේ අපි දන්නේ අපේ පන්තිය මොකද්ද? අපි යන පන්තිය, අපි උගන්වන පන්තිය. වැඩිපුර ආමුදුරු පන්සලේ බණශාලාවනේ අපේ ස්ටුඩන්ට්ලා කවුද? උපාසකම්මල ටික තමයි මේකට අල්ලගන්නේ. අනේ උන්දලා තමයි හැමදාම පොයට වැඩිපුර පන්සල්ලේ. තේරුණා? දැන් මෙතන නම් පිරිමි අය වැඩිපුර ඉන්නවා. ඔය පන්සල් වල බණ කියන්න ගියාම මාචාර්යතුමා උපාසකම්මලා ඉන්නෝ මේ ගොඩක්. උපාසක මහත්තුරු දෙන්න. එක්කෙනා. ඒ දවල් දානින් පස්සේ අර දෙන්නත් පේන්නේ නැහැ. උපාසක මහත් මන් දන්නේ මොකද්ද කියලා. හොඳේ. ඉතින් ඇත්තටම උපාසකම්මල තමයි ඔය බණ හැරියාවිලා ආන්දුනේ මොකෝ සනීපෙන් ඉන්නවද කියලා කීයක් හරි බේත් ටිකක් ගන්න දීලා ඒ සප දුක් අහන්නේ උපාසකම්මල තමයි වටින්නේ. මං කියන්නේ උපාසකම්මල කරන්නේ තර ටිකම. තේරුණාද? නිසා හොඳ නෑ මේක කියන්නේ. නමුත් ඔයගොල්ලෝ හිතට ගන්නෑ නොකියුවා. දැන් උපාසකම්මා එනෝ දෙන්න. හරියට? ඇවිල්ලා දැන් භාවනා කරන්න. ඉතින් මේ රහත් වෙලා තමයි අදන නිකන් ඉන්නේ. ඉතින් සමිතියකට කතා කරත් එක හැයි අරින්නේ. මට ඒක හරින්න බෑ මෙහෙම එක කරදර කරන්න එපා බා. ඉතින් හොඳයි ඇත්තට මේම හොඳයි. හැබැයි වැඩේ මෙදා පොටේ වෙන්නේ. try කරලා මේ තාත්මිටි කාලා නිවන් දකින්න පුළුවන් නම් අපි මෙහාට ඒ වැඩේ කරන්නේ නේද? ඇත්තටම අපි සෝවාන් වෙච්ච කෙනෙක් අපට අද හොයාගන්නනේ. අපි හාමුදුරුවරුත් ඒ කියලා දීලා තියෙන වැඩපිළිවෙල මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. කෝ සෝවාන් වෙච්ච කෙනෙක්. කෝ අනාගාමී වෙච්ච කෙනෙක්. කෝ රහතෙක්. එක එක අය කියන රහත් කියලා. ඇත්තටම රහතෙක් අපි දැකලා නැහැ. ඇත්තටම මේ හිත හදපු කෙනෙක් අපට ගිහිල්ලා එයාව ආශ්‍රය කරනකොට තේරෙනවා නම් ඇත්තටම මෙයා හිත හදලයි කියලා. එහෙම කෙනෙක් කෝ අතුස්සන්න බලන්න. අන්න ඒකයි අවුල අද තියෙන්නේ. තේරුණා? මේ මොකද මේ සියල්ල කරන්නේ මායාවක් විදියට පෙන්වන්න තමයි. මිනිස්සු පුරු වෙලා පංචලෙනුත් ඒකට උදව් තියෙනවා. මම වැඩි විස්තර කියන්න යන්නේ. ඉතින් උපාසක මට ඇහෙන්නේ උපාසකම්මලා කියනෝ මට හරියට මේක මතක් වෙන්නේ ජීවිතං පරිච්ඡජාමි. ඒ කියන්නේ මේ බුද්ධ රත්නයට මගේ ජීවිතය කො කතා කරන්නේ. දන් දෙනෝ ධර්ම රත්නයට දන් දෙන සංඝ ඒ කියන්නේ බලන්නේ ජීවිතය දන් දෙනවා කියන්නේ ඔච්චර වටින එකක්ද නේ. ඉතින් දැන් එහෙම කියපු උපාසකම්ම සමහරු පන්සල් යනවනේ බණ අහන්න නෙමෙයි. සමහරු පන්සල් යන්නේ. සමහරු පන්සල් යන්නේ මොකටද? කොහාඳුනේ අර අපේ සමිතියෙන් පූජා කරපු ඔරලෝසුව නෑනේ. පූජා කරපුවා තියෙදි කියලා බලන්න තව වගේ. තව සමහරු යනෝ පරණ සිරප්පු දෙක තියලා අලුත් දෙකක් දාගෙන. ෂූ පැලස් එකක් කියලා හිතන්නේ. ඔව්. ඉතින් ඔන්න ගියා. හොඳයි. ඔබ ගොඩාක් කතා තියෙනවා මම කෙටියෙන් කියාගෙන යන්නම්. ඊට පස්සේ උපාසකම්ම දැන් අර ජීවිතය දන් දෙන්න පුරුදු කරලා එළියට එනවා. මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? කතා කරන්නේ. මාස්ක් එක දාලා හිටම කමන්න කතා. සෙරෙප්පු දෙකන. උපාසකම්. දැන් උපාසකම්මලගේ සෙරෙප්පු නම් ඉතින් වයසකයි කවු හොරකම් කරන්නේ නැහනේ. පොඩ්ඩක් හොයන්නේවන්නේ මේක මේ කොහෙට හරි වෙලා තියෙන
සේරෙප්පු දෙක ගත් එකාට පටන් ගන්නෝ මේව කියන්නේ බෑ මෙතන. මම මේ කියන්නේ ජීවිතම් පරිච්ඡජාම් අතන කිව්වේ හිතේ පවතින්නේ බොරුවක් වෙලා තියෙන. අර ගේට්ටු ගාවට එනකොට අමතකයි. ඒ නිසා මම ওই පොඩි උදාහරණයක් කිව්වේ උපාසකම් වල අතරන් මම කියන්නේ ප්‍රායෝගික වෙන විදියක් හදාන්න ඕනේ හිතේ. ඇත්තටම හිත අධ්‍යයනය කරන්න. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් සමහර උපාසකම් වල ඉන්නෝ ඇත්තටම මේ හරි වුමනාවෙන් ඇවිල්ලා භාවනා කරනෝ බණ අහනෝ එහෙම අය ගොඩක් ඉන්නවා. හැබැයි වැඩිපුර ඉන්නේ අර මම දන්නේ උපාසකම් වල ගැන ඒකයි මම මේ කිව්වේ. හොඳේ මම තරුණ අයත් එක්ක වැඩි නේ. හැබැයි ඒකත් හරි රසයි ඉතින්. දැන් අමාරු වෙනවා මේ පොට්ට පැදුරු අරගෙන වෙන්නේ හොඳ. මේ ඇයිලා මේ සිල් සමාදන් වෙලා අර 9ට ඉතින් ෂෝක් එකට නිදි. ඇත්තටම නිදි. හොඳට. ඉතින් දැන් මම මේ කියන්නේ මහාචාර්යතුමෝ නිින්ද කියලා කියන්නේ එච්චර හොඳ වැඩක්. තේරුණාද? මම කියන්නේ නිදා ගන්න එපා කියන එක නෙමෙයි. නිින්ද කියන්නේ මහාචාර්යතුමා ක්ලේශයක්. නිින්ද කියන්නේ ක්ලේශයක්. හාමුදුරු නමක් ඔය මේ සක්මන් මළුවේ භාවනා කරන පාන්දර 3ට විතර වැටුණා. මොකක් නිසාද? නිදිමත වැඩිකමට වැටුණා. අපි නම් මොකද කරන්නේ? එතනම නැත්තම් බඩ ගාගෙන හරි ඇඳකට යන. අර බුදුහාමුදුරුවෝ මොකද්ද කරන්නේ? ඒ හාමුදුරුවෝ එහෙම වීර්ය අරගෙන නැගිටිනවා. තේරුණාද? වීර්ය අරගෙන නැවත භාවනා. ඒ හාමුදුරුවෝ හරි දෙයක් හිතේ පුරුදු කරගෙන එන්නේ නැති ඒක කඩන්න නැතුව නැවත අර නින්දාමතක කරලා අන්න වීර්ය කියන්නේ ඒකයි. නින්ද කියලා කියන්නේ ක්ලේශ. මම උපාසකම් වලට සිංහලෙන් ඕක කියලා දීලා තියෙනවා. උපාසකම් වල කියනවා ස්වාමීන් වහන්සේ බෙහෙත් බීලානේ ආවේ. අර සීනි කොලෙස්ටරෝල් ප්‍රෙෂර් මම ඒව 4 දින එතකොට නිදි. මේ ඊට පස්සේ මං කිව්වා නිදා ගන්න නිින්ද එනවා. අර පුරුදු ඔන්න හරි ඔය නිින්ද කියන එක පුරුදුනාම හරීම ලොකු අවුලක්. අර කුඩු ගහන්න හැබැයි වෙච්ච මිනිස්සු ඉන්නේ ඇත්තමයි මේ කියන්නේ. අපි කියන්නේ මේ අපිටත් එහෙම වෙලා තියෙන කාල තියෙන නිසා. නැතුව මේ අපි මහා සුද්ධවන්තයෝ විදියට නෙමෙයි කතා. පිරිවෙනේ ඒ කාලේ පිරිවෙන් කියන්නේ මහාචාර්යතුමා හරියටම නිින්ද හරියටම එන වෙලාව. 1ට විතර 2ට විතර අපේ ධම්මාලෝක කියලා ආන්දරු නම හරි හොඳ ආන්දරු හොඳට උගන්වන. ඒ ආන්දරු පාඩම් ගත්ත අපේ ශ්ලෝක වගේක් අරගෙන ඒ ආන්දරුන්ටත් ඔන්න දැන් නිින්ද අපිටත් නිදි අපිත් නිදි පන්තියම නිදි. අර මේ පිරියනේ අධ්‍යක්ෂක පණ්ඩිත ආන්දරු හරි හොඳයි සරයි ආවා. ඊට පස්සේ එනකොට මං ටක් ගාලා ගෝ ආන්දරු මේ පණ්ඩිත ආරෝ කියලා ඔන්න නැගිට්ටා. මේ ඊට පස්සේ මේ පණ්ඩිත හාමුදුරු ඇහුවා ධම්මාලෝක කියන්නේ අපට උගන්වන හාමුදුරු පරිණාති මොකෝ ධම්මාලෝක උගන්වන්නේ නැත මේ හාමුදුරු අදිසියට කිව්වා මේ පණ්ඩිත හාමුදුරනේ මේ අද මේ දාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ දුර පේන කණ්ණාඩිය කිව්වා. වැරදිලා දුර පේන කණ්ණාඩිය මට වතකයි අද වගේ කිව්වා. පණ්ඩිත හාමුදුරු කිව්වා මේ එහෙනම් උන්වහන්සේ පොත අන්නර අඹගහ යටින් ගින් තියලා මෙතෙන්ට ඇවිල්ලා ගන්නවා. ඒ නිසා මේ ඒවා මං කියවයි නිදිමත තමයි. තව ඕක ගැන ගොඩාක් මං උපාසකම් වලට කො නිදා ගන්නවා. නිදාගත්තොත් එහෙම මේ වැඩේ කර මොකද කියලා තියෙනවනේ. ආචාර්යතුමා බුදුහාමුදුරු කියලා තියෙනවා. ධම්මෝසද සමන්නත්තියේ තම් පිබත බික්කව. අහලා තියෙනවනේ. කියන්නේ බලන්න තේරුම. මහණෙනි ධර්මයේ තරම් රසවත් ප්‍රණීත වටින උතුම් ඖෂධයක් මේ ලෝකේ නෑ පානය කරපල්ලා. අන්නේ මේ. ඉතින් ඒක පොවන්න බෑනේ උපාසකම් වල වෙනේම බීලා ඉන්න නිදාගත්තොත්. ඒකයි මම කිව්වේ නැගිටලා ඉන්න කියලා. ඇත්තටම උපාසකම් වල හරි උරතල් වයස වුණාට හොඳයි මිනිස්සු. ඒ වුණාට ඉතින් අර ඒ තියෙන වැරදි මිත්‍යා ඒවා කඩලා ගසලා ගන්නවා. හොඳේ ඒ වුණාට තව
මේ ඔය පාසකම්මලත් එක්ක ලේසි නෑ වැඩි කරගෙන යන්නේ. දැන් ඔය ඇත්ත දැන් මම මේ කතා කරා මට මන් දන්නේ මාස් දාලපු නිසාද කියලා මට පේන විදිය හොඳ zoom එකේ කට්ටිය බලයි දැන් මාචාරක ආම්දුත් නිදි කියලා මම මේ කියන්නේ දැන් ඔව් ඒ මොකද මං ඒකට දැන් උපාසකම් මට ගුවනේ විදා ගන්න ඉපැයි කියලා තේරුණාද මහාචාර්යතුමා ඒක පුරුදුනා මේ වෙලාවට එනවා මම ඉස්සර ඇත්තටම මමත් උත්සාහ කරන බස් වල යනකොට ටිකක් නිදා ගන්න මම ඉස්සර අසනීප කාලයක් තිබුණා මම පාන්දර 2ට ඔය හයි ලෙවල් පාරට ඇවිල්ලා එතනින් දියතලාවේ ගියා බදුල්ල බස් එකේ මම උත්සාහ කරන උපරිමෙන් උත්සාහ කරන මේ ටිකක් නිදා ගන්න අනේ මන්ද මට නිින්ද යන්නේ මම සමහර පිටිපස්සට ඔක්කොම නිදි මේ මම හිතන්නේ පුරුදු නැති නිසා ඇත්තටම මාත් පුරුදුනා නම් මටත් නිදා ගන්න පුළුවන් මම ඉතින් හිතාගත්ත අද නම් කොහොම හරි නිදා ගන්නවයි කියලා දැන් ඔන්න ඕමෙලා අර බලංගොඩ හරිය එනෝ නේද කඳු සෙට් එකක් දඩුම් ගාලා එකම දවසයි යන්තම් නිින්දකි අර තියෙන්නේ අර බීදුරුවේ කොනේ මොකද්ද කෑල්ල තා පොණ්ඩෙත් නෑනේ තරු විසි වුණා එදායින් පස්සේ නම් බස් වල නිදා ගන්න ගියේ තව දවසක් දැන් සමහරව මේ දමන්නන්නේ සමහරව අර යකඩ පොල්ල අල්ලගෙන නිදිනේ ඔබ ඒ දැකලා තියෙන්නේ මහත් ඔව් අර පුරුදු කොමාරි මන් දන්නේ ඉතින් ඔය යකඩ පොල්ල අල්ලන් නිදාගත්තා වගේ නෙවෙයි දවසක් ගැහුවා ඩ්‍රයිවර් බ්‍රේක් එකක් මම ඉස්සරහට මේ ආවා මේ අලගෝනියක් වගේ අර පෙරilla මම ඩ්‍රයිවර් මාත් ස්වාමීන් වහන්සේ මොකද මම කොහොමද දන්නේ නැහැ මිනිහෙක් ඇවිල්ලා පිටිපස්සේ ඉඳලා ඉස්සරහට බ්‍රේක් එක ගැහුවා නිින්ද එච්චර හොඳ වැඩක් නෙවෙයි අති බයක් ඔය මාස්ක් එක දාලා ගාව තත කරන්න එපා ඒ පාර මෙතන වෙන ලෙඩක් ඇතිලා ස්පිරිතාලේ යන්නේ දැන් ඔන්න ඇත්තටම ආචාර්යතුමා මොනවා හරි දැන් පන්තියේ මට ඉස්සර උගන්වද්දී මම කිව්වනේ මේක hina වෙලා කරන්න ඕන වැඩක් කියලා නැත්තම් තේරෙන්නේ අර පන්තියක උගන්වනකොට මොනවා හරි කාරණාවක් කියනකොට ඉස්සෙල්ලම hina වෙනවා ඒ මොඩයද ඒ ළමයා එයාට ඉස්සෙල්ලම තේරිච්ච නිසා තමයි hina යන්නේ තේරුණා එයාට ඉස්සෙල්ලම තේරෙනවා එතකොට නිින්ද කියන්නේ එච්චර හොඳ එකක්. ඒක නිසා තමයි අර උපාසකම්ම පුරුදු වෙලා තියෙන්නේ. දැන් අර මං කලින් පෙන්නුවා වගේ. ඇස් අරගෙන නිදි. අල්ලපන් ආඳුරු බැරනම් සාවිනාසි බැරනම් ඕනේ. අල්ලන්න බෑ. දැන් මම ඔයත්තට කියන්නේ ඇස් අරගෙන නිදා ගන්න ලෑස්ති වෙන්න එපා මට ඇත්තටම තේරෙන්නේ නෑ. දැන් නම් පොඩ්ඩක් හැලවෙනවා පේනවා. නැත්තම් අර මෙහෙම ඉන්නකොට බණ අහනවද? බණ ඇහෙනවද නිදිද නැගිටලාද අඩුම තරම ජීවිතුන් අතරද කියලා මට තේරෙන්නේ නැහැ ඒක ඒ නිසා ඔන්න නිින්ද ඉච්චර හොඳ නැහැ ඔය කතාව නිින්ද තවත් ඕන නම් තව දිගට යනවා මම ඉතින් ඒක නවත්තලා මට කියන්න ඕන වෙන්නේ අපට වෙන්න ඔන්න පන්තියේදී කිව්වා දවසක් දා ගුරුවරයා මේ තමන් කැමති ලියලා දුන්න කොලේ මම ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් මහාචාර්යවරයෙක් කතිකාචාර්යවරයෙක් කියන්නේ ડોක්ටර් කෙනෙක් විද්‍යාඥයෙක් ඔහොම ලිව්වා අර මේ කියන්නේ වෘත්ති 20ක් ලිව්වා පැහැදිලිද පැහැදිලිද ලිව්වා ලියලා ළමයින්ට කිව්වා තමන් කැමති පිළිවෙල ලියන්න මේ 20 මම ඉස්සෙල්ලාම දඟලනවා ડોක්ටර් කෙනෙක් වෙන්න. ડોක්ටර් වෙන්න බැරි වුණොත් ඉංජිනේරුවෙක් වෙනවා. එතකොට එක ડોක්ටර් දෙක පැහැදිලිද? ඉංජිනේරුවෙක් වෙන්න බැරි වුණොත් කතිකාචාර්ය කෙනෙක් වෙනවා. අන්න එහෙම පිළිවෙලට ලියන්න කිව්වා. පැහැදිලිද? එතකොට අර 20ම අරගෙන කොළ බැලුවා. අන්තිමට තියෙන එකේ හැමෝගෙම අන්තිමටම තියෙන එක මොකද්ද? දැන් මෙහෙමනේ මම කැමති කතිකා මේ ડોක්ටර් කෙනෙක් වෙන්න. ගොඩාක් ළමයි ඒක උඩටම ඇවිල්ලා. තේරුණාද? ඊළඟට කැමති එහෙම. අන්තිමට තියෙන්නේ මොකද්ද?
අන්තිමට තියෙන්නේ මම රහතන් වහන්සේ නමක් වෙන්නේ. දැන් හිතන්න මොකද වෙලා තියෙන්නේ? ඒ ළමයින්ට ගිහිල්ලා තියෙන්නේ කොහොමද රහත් එක් කියන එක. මෙදා කපේදී රහත් වෙන වැඩේ කරන්න බෑ කියන එකනේ අර යටටම ගියේ. මං කියන්නේ තේරෙනවද? ඒ නිසා මම හිටියානම් අර උඩටම ගන්න එක. ඒක කරන්න පුළුවන්. තේරුණා? රහත් වෙනවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයි. භාවනා කරන්න නම් පුළුවන්. රහත් වෙන එක මේ ඒකත් අමාරු නුනට ඒකට පිළිවෙලක් තියෙනවා. හොඳේ. ඔය මහාචාර්යතුමා ඇත්තටම මේ ශාසනයේ මහා ලොකු උගත්තු නෙවෙයි ඇත්තටම ඉක්මනට මේක අවබෝධ. අපේ මහාචාර්යතුමා පෙර පිනට උගත්කම ගුණවත්කම අර හාමුදුරුවෝ කිව්වා වගේ අපට මහා වාසනාවකට ලැබිච්ච චරිතයක්. මම මේ කියන්නේ මහා උගත්තු නෙවෙයි මේක ඉක්මනට අවබෝධ කරේ. මේක ඉක්මනට අවබෝධ කරේ බලන්නකො කවුද? අඟුලිමාල. නිකන් සමාජයේ කොන් වෙච්ච චරිතයන්නේ මේ මිනිමරුවේ උපාධිකාරියෙක්ද? නේ? කියන්නේ පාඨාචාර්ය. ඇඳුමක් නූලක් නැතුව පන්සලට දුවගෙන ආවේ නූල්. අද දැන් මෙතෙන්ට ආව දුවගෙන එහෙම කවුරු හරි කාන්තාවක්. පිස්සු කියලා ගල් ගහලා එලවනවා අපි. නේ? මම කිව්වොත් මේ ඔහොම ඉන්න කියලා. ආමුදුර අපිට තමයි කියන්නේ කොට තාඳින්න එපා කියලා. හොටත් බණින. නැද්ද? මං කියන්නේ එතුමිය ඇවිල්ලා බුදුහාමුදුරෝ ඒ මුකුත් කියන මොකද බුදුහාර දන්නව එන්නේ මොකද කියලා. හරිනේ? දැන් ඇයි එයා පන්සලට දුවගෙන ආවේ? මහත්ය නැති වුණා, දරුවෝ නැති වුණා, දෙමව්පිය නැති වුණා. එයාට ඒක දරා ගන්න බැරි වුණා. තේරුණාද? අපි මේ කොච්චර බණ කිව්වා අපටත් ඔය වගේ එකපාර දෙයක් වුණොත් මේ මෙතන එතකොට මොකද වෙන්නේ? උම්මත්තක වෙන්නේ. එතකොට එයා දන්නේ එයා ඇඳුම් ඇඳන් ඉන්නවද? එයා ඉන්නේ කොහෙද? එහෙම තමයි පටාචාර. හැබැයි එයා සසර කියන විලිබිය වහගෙන තමයි පන්සලෙන් එළියට ගියේ. තේරුණාද? සදාකාලිකවම මේ විලිබිය වහගෙන එයා පන්සලෙන් එළියට ගියා. අරගොල්ලෝ පරාදයි යනුම්පද කියපු කට්ටිය. ඒ නිසා මේ හිතට පුරුදු කරන්න ඕන ඇති වෙන එකයි නැති වෙන එකයි. මම මේ කෙටියෙන් කියන්නේ මම දන්න රහත් බව, මට තේරෙන රහත් බව, මම කියවපු රහත් බව අපට පුළුවන්. මෙතන තියෙන්නේ. තේරුණාද? සියල්ල පවතින්නේ දිව්‍ය ලෝකයේයි. දිව්‍ය ලෝකේ තියෙන්නේ මෙතන. අපායේ තියෙන්නේ. එකපාරක් ඔය මේ සෙන් හාමුදුරු කෙනෙක් ගාවට ගියා මහා යුද්ධ නායකයෙක්. තේරුණා? එයා මහා යුද්ධ කරන්න පුළුවන් යුද්ධ සටන් වලින් දක්ෂයි. සෙන් කතාවක් මේක. සෙන් හාමුදුරු ළඟට ගිහිල්ලා කිව්වා ඒ මහා සේනාධිපතියා හාමුදුරුවනේ මට අපායයි දිව්‍ය ලෝකේ පෙන්වන්න ඕනේ කියලා දැන් කොහොමද? මේ සෙන් හාමුදුරන්ට කිව්වේ කවුද? අර යුද සේනාධිපතියා. හාමුදුරුවෝ මොකද කරේ? අර සේනාධිපතියට බැනගෙන මොන මොඩේද මේ කියලා උඩට බැනගෙන ගියා. බැනගෙන ගියාට පස්සේ අර යුද සේනාධිපතියා හොඳ කරුණ අම්බුනාම ඇති කෙනෙක්නේ. තේරුණා? ඔත්තටම කේන්ති ගියා. කඩුව ඇදලා ගත්ත අර හාමුදුරුවන් ඔය දෙකට කපන්න. එතකොට හාමුදුරුවෝ කිව්වා ඔව් පොඩ්ඩක් ඔන්න අපාය. ඔන්න තියෙන අපාය. ඊට පස්සේ මනුස්සයා කඩුව දාලා අතුරට ටිකක් කරා අන්නෝන්න දැන් දිව්‍ය ලෝකේ. පැහැදිලිනේ? මෙතන තමයි සියල්ල තියෙන්නේ. ඒ නිසා එතකොට ඒකට පුරුදු කරන්න ඕන එක ඇත්ත නැත. අපේ අම්මලා දරුවන්ට කොහොමද කියන්නේ මහාචාර්යතුමා උඹ ඉගෙන ගනි. අර චන්දන ජයරත්න මහාචාර්යතුමා වගේ මහාචාර්ය කෙනෙක් වියන්. ඊළඟට අරයා වගේ ඉංජිනේරුවෙක් වියන්. ඒ කියන්නේ මම කියන්නේ අධ්‍යාපනික මහාචාර්යතුමා. ඒගොල්ලෝ ගොඩක් අය අපේ ඇතුළේ තියෙන එක නෙමෙයි. එතකොට මහාචාර්ය කෙනෙක් වියන්. කියන්නේ ඉංජිනේරුවෙක් තාත්තා වගේ ડોක්ටර් කෙනෙක් වෙලා පිටරට ඵලයන් වාහනයක් ගනින් ගියක් හදපන්. ඕකනේ අපේ අම්මලා දෙන්නේ පුතේ. නේද? භෞතිකව තමයි දෙන්නේ දරුවන්ට. කවදාවත් කියන්නේ නැහැ
පුතේ උඹ හොඳට ඉගෙන ගනි. ගුණවත් මිනිසෙක් විය. උඹ ඉගෙන ගනි අනිත් අයට උගන්වන්න. උඹ ඉගෙන ගනි අනිත් අයට උපකාර කර. හරි කලාතුරකින් අම්මා කෙනෙක් තමයි එහෙම කියන්නේ. තේරුණාද? ශිෂ්‍යත්වයෙන් උඹ උපරිම ලකුණු ගන්න ඕන. නේ? ඉතින් මේ ඇත්තටම භෞතික තමයි ළමයින්ට දීලා තියෙන්නේ. නැති වෙන එකක් ගැන කියලා නෑ. අන්න මුලින් ඉඳලාම ආවේ ওই විදියට. තේරුණාද? මුලින් ඉඳලාම ආවේ ওই විදියට. ඒ නිසා පුරුදු නෑ. ඉතින් කොහෙද රහත් වෙන්නේ? ඕනනම් මම මේක මුලින් කියලා ඉන්න නැත්නම් ඔයන් තේරෙන්න. ඔන්න බලන්න. දැන් රහත් වෙනවා කියන එක ගැන මට දැන් කියන්න බෑනේ. මොකද මම රහත් වෙලා නැහැ. මම ඕනනම් එහෙම කතාවක් කියන්න. හරිය? ඔන්න බලන්න. මම කිව්වොත් එහෙම ගෑනු ළමෙක් හිටිය ගම. මේ කෙල්ලට බබෙක් හම්බෙන්න. මේ කෙල්ල කියපි පන්සලේ හාමුදුරන්ගේ කියලා මේ ළමයි. අද කාලේ නම් DNA අරගෙන නඩු දාලා මහා යුද්ධයන්නේ දැන්. ඊට පස්සේ මොකද කරේ? ගෙදර මිනිස්සු කලබල නැතුව බබා හම්බෙනකන් හිටියා. බබා හම්බුනාට පස්සේ පෙරහැරෙන් ගියා කොහෙටද? පන්සලට ගිහිල්ලා ඕන්න තමුන්නාන්සේගේ දරුවා. අද කාලේ උනොත් ඒ ගාන්ටාරි ගාලා ගමේ දායකයෝ සේරම ගෙනන මෙන්න මුට්ට පිස්සු මේ මගේ දරුවෙක් ඇඟේ ගන්නවද මහා යුද්ධයක් වෙනවා. ආමුදුරෝ අද්දෙන් හොඳයි. ගත්තා. පුළුවන් විදියට කිරි දීලා හැදුවා. කවුද? මේ සද්ද ඇහෙන්නේ නැහැ. අර උපාසකම්මල වගේ තාම ඇස් අරගෙන. ඉතින් දරුවා අරගෙන කිරි දීලා ඉතින් පන්සලේ ඇතිනේ ඔය හම්බෙච්ච සුදු පිටි වර්ග නේද? හැදුවා. කෙල්ල දවසක් පන්සල ගාවින් ගියා. දරුවෝ දැක්කා. කෙල්ලට දරුවට ආදරේ හිතුණා. ගෙදර ගිහිල්ලා කිව්වා ආමුදුරන්ගේ නෙමෙයි පාන්කාරයාගේ. දෙපාර ආයි පෙරහැරක් ඇදිලා ආයි ගිහිල්ලා කොහෙද මෙහාට අපේ දරුවා? ආමුදුරෝ අන්න බලන්න. අන්න රහතන් වහන්සේ. තේරුණා? මම මේ නිකන් පොඩි මේ සංඥාවක් දුන්නේ. පැහැදිලිද? අන්න දරුවා දෙනකොට හොඳයි. දරුවා ගන්නකොට හොඳයි. අන්න රහතන් වහන්සේ. එනිසා අන්නේ එතකොට මම මේ කියන්නේ සිද්ධියවත් මුකුත් නෙවෙයි. ඒ වෙලාවේ වැඩ කරපු හිත. අද කාලේ ඉන්න හාමුදුරුවෝ අපේ හරියට තමගේ ගෞරවය තියාගෙන නේද මේ එහෙමනේ දැන් මේක මහ ලොකු ගෞරවයේ කෙලසන වැඩක්නේ. එහෙනම් මේ ඔය කොච්චර භාවනායි කියලා කරනවා ඒකවත් හාමුදුරන්ට සීනි ප්‍රෙෂර් නැගලා අපවත් වෙන මේ වැඩේ වුණා නේ. මේ අද කාලේ වුණා. ඒක උනේ නැහැ. ඇයි හාමුදුරුවෝ ඔය කොච්චර කිව්වත් හාමුදුරුවෝ තමයි ඔක්කොටම වඩා මොකක්ද ඒකට කියන්නේ මාචාර්යතුමා? අනන්‍යතාවය නේ මේ රහතෙක් කියන්නේ අනන්‍යතාවය නැති කරපු එක්කෙනා. අද කාලේ අනන්‍යතාවය තියෙන කට්ටියනේ වැඩිපුර ඉන්නේ. ඒකට ආදරය කරන අය ඉන්නේ නේද? තමන්ට කියලා Facebook එකක්, තමන්ට කියලා WhatsApp එකක්, තමන්ට කියලා මේ ඔක්කොම තියෙනවා තමන්ට කියලා. රහතෙක් කියන්නේ කිසිම දෙයක් නැති කෙනෙක්. කිසිම අනන්‍යතාවයක් නැති කෙනෙක්. පැහැදිලිනේ? ඒ අනන්‍යතාවය නැති කරපු දවසට තමයි කෙනෙක් රහත් වෙන්නේ. අන්න ඒක හොඳට ඔළුවට ගන්නවා. ඔන්න ඒක කතාවක් කිව්වා. තේරුණානේ? රහත් කියන්නේ ඒගොල්ලෝ දැන් අපි හිතාගෙන ඉන්න රහත් කිව්වාන් පස්සේ කොහොමද? අර උඩින් යන එන්ජින් එකක් අයි කරලා දැන් මේ අර රහත් උනාද? අපි අහන්නේ නේ කො රහත් උනාද? මේ හිටපු මිනිස්සයා රහත් උනාද? ඒ රහත් උනා කියලා ඒ මොඩයා හිතන් ඉන්නේ නැති උනායි කියන එක. මේ මිනිස්සෙයි දැන් ඔන්න මෙතන කවුරු හරි කෙනෙක් ඉන්නවා. මිනිස්සයා ඔන්න එක පාට. මේ මිනිස්සයා ඉරිදි උනාද? මේ මිනිස්සයා රහත් උනාද? ඒගොල්ලෝ හිතන්නේ රහත් උනා කියන්නේ නැති වෙනවයි කියන.
උඩින් යන. ඒකට ඉතින් අර කඩෙන් බැලුම් බෝලයක් කරන් කුඹලා උදාර ගන්න එකයි තියෙන්නේ. දැන් මම මේ කියන්නේ රහත් කියලා කියන්නේ එහෙම උඩින් යන කතාවක් නෙවෙයි අන්න හිත හදපු කෙනා. පැහැදිලිනේ? ඒ කතාව ගොඩාක් තියෙන විදිහට කියනවා නම් මම ටික ටික ඒක මතක් වෙන විදිහට රහතෙක් ගැන හොඳ අදහසක් ගත්තොත් මං හිතන භාවනා කරන්න හොඳම ප්‍රවිෂ්ටි ඒක තමයි. රහතන් වහන්සේලා හැබැයි බොරුවට රහත් කියපු අයත් ඉන්නවා. තේරුණාද? ඇත්තටම රහත් කියන අයත් ඉන්නවා. ඇත්තටම රහත් කියපු කතා තියෙනවා. දැන් ඔය තේර ගාථා, තේරි ගාථා වල හැබැයි මම රහත් කියලා කෙලින්ම නොකියුවට මම ත්‍රිවිද්‍යාව ලැබුවා. මම මේ මහා භයානක සංසාර රෝගයෙන් මිදුණා. ඒ වගේ වෙන වචන වලින් දීලා තියෙනවා. නේද? ඔය අපේ ඔය තේරි ගාථාවල භික්ෂුණීන් වහන්සේලා තේර ගාථාවල හාමුදුරුවෝ ඒ අන්තිම මොහොතේ කියලා තියෙනවා ලබා ගත්තා. ඒ නිසා පින්වත්නි හොඳ අර රහතන් වහන්සේ අර අන්තිම ලිස්ට් එකට ආවනේ අන්තිම ඒ කියන්නේ රහත් වෙන්න බෑ. ඒක හරි අමාරු දෙයක් විදියට තමයි අද සමාජයේ අපිට දාලා තියෙන්නේ. මම කියන්නේ ළමයින්ට පොඩි කාලේ ඉඳලම මේ ජීවිතයේ තියෙන මේ ජීවිතේ සැබෑ සිහිනය කියලා දෙන්න පුරුදු වෙන්න. ළමයින්ට උනත් අදට මේ භෞතික දේවල් අල්ලලන් කියලා. ආඹට මම මේ පාර ශිෂ්‍යත්වේ පාස් වුණොත් ටැබ් එක අරන් දෙනවා. එතනම කොල්ලගේ ඔළුව පටලවනවා. තේරෙනවද? දැන් මේක විභාගෙට ගිහිල්ලා දැන් ටැබ් එක ඔළුව තියන්නේ කියන්නේ. පැටලෙන් යන්නේ ඔලියන්නේ. මට කෝල් කරලා ඇහුවා සාදු අපේ මේ නම කියන්න හොඳ නෑනේ. අපේ පුතාගේ මේ ටග් ගාලා කියන්නකො බලලා. මම කිව්වා මොකක්ද වෙබ්සයිට් එක? වෙබ්සයිට් එක දන්නේ නැහැ. මම ඊට පස්සේ අර විභාග දෙපාර්තමේන්තුවට කෝල් කරලා ගහලා බැලුවා. මේ කොල්ලගේ නම ගහලා බැලුවා. 61. පස්සේ මං කිව්වා අයියේ 61 ලකුණු. විසුසාදු 161 වෙන්නේ නැති. ආයි බලන්න. 61 කොල්ලාර ටැබ් එක අරන් දෙන්න කියලා මිනිහ දාන ටිකවත් ලියලා නැහැ. ඒ නිසා භෞතික දේවල් පරිස්සමෙන් තමයි ඒක නිකන් පිහියක් වගේ. තේරුණාද? ඒක හරීම මේ භයානක. අපේ හාමුදුරුවෝ දැන් ඔය ඔච්චර කල් බණ කිව්වා. අපට ඇත්තටම මේ මම කියන්නේ අපේ පන්සල් වල වුණත් භෞතික වැඩපිළිවෙල වලින් ඈත් කරලා ඔන්න දැන් මිනිසුන්ව අරගෙන මිනිසුන්ට ටිකක් හිතේ නිදහස ඇති කරගන්න. ගොඩාක් පන්සල් වල මේ හරිම අඩුයි එකතු කරලා මේ විදියට දැන් මේ මහාචාර්යතුමාට පින් සිද්ධ වෙන්න ඕන මේ මාසිකව මේ වගේ රැස් කරලා මෙතන මේ කියන්නේ ඔය ඇත්තන්ට උපාධි ගහන්නවත්, ගෙවල් හදන්නවත් වෙන මුකුත් නෙමෙයි මෙතන කරන්නේ හිත හදන වැඩපිළිවෙලක් නේද? පන්සල් වල එහෙම රැස් කරලා උපාසකම්මල ටික විතරයි මම අර කලින් කිව්වා වගේ එන්නේ. තේරුණා? ඒක නිසා මට කියන්න තියෙන්නේ සිල් රැකීම කෙසේ වෙතත්, භාවනා කිරීම කෙසේ වෙතත්, දන් දීම කෙසේ වෙතත්, ගෙදර ඉන්න ගම, තමන් වැඩපොලේ ඉන්න ගම මේ හිත දිහා බලන්න. හිතේ තමයි සියල්ල පවතින්නේ. කෙනෙක් අපිට දෙයක් ලැබෙනකොට අපි උඩ යනවා නැති වෙනකොට කො කතා කරන්නේ. අපේ හිත ඇති කියන තැනදී ඇති වෙන තැනදී උඩට යනවා නැති වෙන තැනදී පල්ලෙහාට යනවා. කොහොමනේ නේ? නමුත් අපි බැලන්ස් කරන්න ඕනේ ඒක. ඇත්ත නැත කියන තැන් දෙකේදීම එක විදියට. පැහැදිලිනේ? ඇති වෙන දෙයට ඇති වෙන්න දෙනව නැති වෙන දෙයට නැති වෙන්න දෙනව තියෙන එකත් එක්ක ජීවත් වෙන්න. අන්න රහත් වෙන තැනට හිත එනවා. මම ඒක පාටේ නෑ. ඒක බොහෝ කාලයක් පුරුදු කරලා ඔය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අර හිත මැදට ගන්න. තේරුණාද? කවදා හරි දවසක හිත මැදිනුත් නිදහස් වෙනවා. අන්න එදාට යා නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරා කියලා අපි විශ්වාස කරනවා. අද පන්සල් වල ආමුදුරුවරු ගොඩාක් දුරට පුතේ බණ කියන්නේ බණ කිව්වට මේ හිත හදන වැඩපිළිවෙලක් ගැන කියවෙනෝ හරියට. මම ගොඩාක් ධර්ම දේශනා මම මේ අපේ ආමුදුරුවරු විතරක් නෙමෙයි ඕන දැන් අපි ගත්තොත් එඩ්ගා කේසි කියලා ඔය ඇමරිකාවේ මේ වර්ජිනියා කියන ප්‍රාන්තයේ හිටියා හොඳ මිනිස්සෙක්. එයාටත් මේ ගියාත්මය ගැන කියන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ආවොත් එයාට එන්නේ කතාව. ඒ කතාව කොහොම හරි මේ
ජිනා සෙරමිනාරා කියලා කෙනෙක් පොතක් ලිව්වා. ඒක මං හිතන්නේ ලිව්වේ මෙනි මෙන්ෂන් කියලා. ඒ කියන්නේ බොහෝ මන්දිර. ඒක මේ සංසාර මන්දිර කියලා මේ කන්නිමාර සුමංගල හාමුදුරුවෝ සිංහලට පරිවර්තනය කරා. අන්න පුළුවන් නම් කියවන්න. ඒ එඩ්ගා කේසි කියන්නේ ගියාත්මය ගැන. ගියාත්මය ගැන කියද්දි එහෙම කතාවකදී එයා දෙන්නෙකුට කියපු කතාවකදී තියෙනවා. දැන් ඔය අපේ ක්‍රිස්තියානි දහමේ තියෙන්නේ කොහොමද පුතේ? මරුණට පස්සේ අනිවාර්යයෙන්ම දෙවියෝ ස්වර්ගස්ත වෙනවා, දෙවියන් ළඟට යනවා කියලානේ නේ. පව්පින් කරපු කතාවක් කියවෙන්නේ නැහැ නේ. මරුණට පස්සේ දෙවියන් ගාවට ස්වර්ගයට යනවා නේ. එතකොට ඒ දෙවියන් ගාවට ගියාට පස්සේ එහෙමයි කියන්නේ. හැබැයි පව් කරාය අපාය යන කතාවයි පින් කරාය දිව්‍ය ලෝක යන කතාවයි කොහෙද කියන්නේ? අපේ දහම. ඉතින් කොහොම හරි ඒ කාන්තාව දෙන්නෙක් ඉන්නවලු මේ අපායේ ඒ පොතේ තියෙන හරි ලස්සන කතාව. මේක තියෙන්නේ නම් පල්ලියට සම්බන්ධ කරලා. ඒනොට පන්සලටත් ගන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඔන්න දැන් මේ කාන්තාව දෙන්න ඉන්නව අපායේ යම රජුරුවන්ගෙන් දඬුවම් ගන්න. අර ලිස්ට් එකේ ඉන්න බය එතන. එහෙම ඉන්නකොට අර එක කාන්තාවක් පිටිපස්සේ හැරලා ගන්න අර පොලිමේ. මෙන්න පොලේ පාද ඉන්න ඒගොල්ලන්ටත් පස්සේ දැන් පාදනේ කිව්වේ මරුණාට පස්සේ දෙවියෝ ගාවට යනවා කියන්නේ. ඒ නිසා අපි සමහරලාවට අපේ ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ කාර්යභාරය කෙනෙක්ගේ හිත හදන එක. ඒ අර අපි භෞතික වැඩ පිළිවෙලක් මේගොල්ලන්ට කියලා පන්සල හදලා විතරක් අපි භෞතික මේ තියෙන දේවල් කරලා විතරක් ගියොත් අපටත් අර පොලිමේ ගොල්ලන්ට පිටිපස්සේ තමයි ඉන්න වෙන්නේ. මේක අපේ ජාතක කතාවක් විදිහට ගත්තත් මට එහෙමත් ඕන නැත්නම් අපේ කතාව. නමුත් එහෙම කියන්නේ නෙමෙයි. මම මේ කියන්න හදන්නේ දැන් ඔන්න අත්හරින වැඩ. ඒ මොකද ආචාර්යතුමා අපට පොඩි කාලේ ඉඳලා දීලා මේ ඇති වෙන සියල්ල නැති වෙනවා කියන අදහස. මේ ඇති වෙන සියල්ල නැති වෙනවා කියන අදහසක් අපට දීලා නැහැ. දීලා තියෙන්නේ ඔක්කොම අර භෞතික අරමුණ පොඩි කාලේ ඉඳලා ළමයින්ට දුන්නේ අධ්‍යාපනෙත් එක්කමයි ඒක දුන්නේ. අඩුම තරමේ ගීතයක් අහනකොටවත් ඒක දුන්නේ නැහැ. ඒක තමයි ඒ ළමයි ඊට පස්සේ ඉගෙන ගත්තා ආදරය කරනවා. ඊට පස්සේ දැන් මම දන්න මේ කිරුළපනේ මහාචාර්යතුමා මේ දැන් එන ගමන් මම මේ බෝඩ් එක දැක්කා. හරි ලස්සන පිරිමි ළමේ. එයා ළඟට ගියාම මේ එයා ළඟට බුදු පින්තූර print කරන්න දුන්නාම ටැමිල් ළමයා බුදු පින්තූර වලට සල්ලි ගන්නෑ. හරි හොඳ ළමයි. බෙල්ලේ වැඩ දාගෙන මැරිලා. හොඳ වුණාට වැඩක් නැහැ හිතේ අයියා. පස්සේ මට මුලින් ආරංචි වුණේ අර ව්‍යාපාර ප්‍රශ්නයක් කියලා. මම දැනගත්තා ව්‍යාපාර ප්‍රශ්නයක් වෙන්න බෑ. මේ ආදර සම්බන්ධතාවේ බිරිඳ නිසා. බිරිඳගේ ප්‍රශ්නයක් නිසා. බෙල්ල වැටුණා. ඒ කියන්නේ අපි කොච්චර පින් කරත් කොච්චර හොඳ වුණත් හිත පුරුදු කරන්න ඕන ඇති වෙන නැති වෙන ස්වභාව දෙකට. මිනිස්සු පුරුදු කරලා අපි පන්සලෙනුත් තල්ලුව මදි ඒකට. ඇති වෙනව විතරයි නැති වෙන එකක් ගැන කතා කරන්නේවත්. අන්න ඒක තමයි අන්තිම භයානක. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ අපි දැන් මට ගමේ ගියාම අපිත් එක්ක හිටපු කොල්ලෝ බැඳලා දැන් වයසට ගිහිල්ලා දරුවෝ වඩාගෙන ඉන්න දැක්කාම හරි දුකයි. එන හරි වෙනස් වෙලා. දැන් මට අප්පා මේ අරයක නාකි වෙලා මේ මිනිස්සයා මමත් නාකි කියලා මට තේරෙන්නේ නැහැ. අරම දැක්කම හොඳට තේරෙන්නේ. මම ඊට වඩා වයසට ගිහිල්ලා. ඒ නිසා අපි හිතන්නේ නැති තරම් වේගෙන් මේ ජීවිතය කියන්නේ ඇත්තටම හීනයක්. මේක හිමින් දකින හීනයක්. තේරුණාද? ජීවිතය කියන්නේ හීනයක්. හිමින් දකින හීනයක්. ඒ කියන්නේ මේ හීනය දකින්න දවසක් දකින්න පැය 24ක් යනවා. අවුරුද්දක් දකින්න මේ හීනය දවස් 365ක් යනවා. සමහරුන්ට ඔය හීනේ කොටයි දිගයි තේරෙන්නේ නැහැ. ඔන්න තවත් හැබැයි මේ හීනේ හරියට දැක්කොත් මරණය අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරොත් ඇත්තටම එයා තමයි රහත් කියන්නේ. එයා ඒ හීනයට ඇලෙන්නේ නැහැ.
එහෙම මේ මරණය අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරොත් එයා මරණයට බය නැහැ. ඔන්න මම ඒක ඉක්මනට කියන්නම්. දැන් මෙතන ඉන්න මේ තරුණ මහත්තයා තරණ තුපුතේ නම කියන්නේ ඔන්න එයා. වයස මං හිතුවා 50ක් විතරයි කිව්වොත් ගෙනියන්න බෑනේ. ඒ වයස 29. ඔය ජීවිතේ හොඳම කාලේ හොඳම දවසේදී මොකද පුතේ නම? රත්නායක මම නිකන් කියන්නේ මේක හොඳේ බය වෙන්න එපා. මේ රත්නායකගේ හොඳම දවසේ හොඳම කාලෙදී මම යාව එක්කරගෙන යනවා. මේ ජීවිතයේ සිහිනය පෙන්නන. තේරුණාද? හරි ලස්සන කතාවක්. දැන් රත්නායක 29 ගුවනේ. ඊළඟට එන්නේ 40. රත්නායක මම 40ට අරන් යනවා. ඇත්තටම අරන් යනවා. ඇත්තටම රත්නායකට දැන් 40ක්. හොඳේ? රත්නායක මොකෝ පුතේ? මොකෝ උඹට දැනෙන්නේ දැන්? සාදු මේ ඇස්පෙනීම ටිකක් දුර්වලයි. අර 40 සැන්දිරිය කියන්නේ. එතකොට තව ටික පුතේ මේ දැන් මේ වෙන්නේ නැහැ. පිටියේ මෙන්න නිකන් ගත්තා අරන් නේද? දැන් ඔන්න ඊළාට අරන් යනවා කීයටද? 50ට අරන් යනවා. රත්නායක මොකෝ කොල්ලෝ දැන් සාදු දැන් ටික අතපය වාරු ගඩි ගතියක් තියෙනවා. තව ටිකයි 60ට අරන් යනවා. මොකෝ රත්නායක සාදු සීනි කොලෙස්ටරෝල් ප්‍රෙෂර් 70ට ගෙනියනවා. රත්නායක කොහෙද ඉන්නේ? හොස්පිටල් එකේ ඇඳේ ඉන්නේ ආන්දර. එතකොට අන්න මේ ජීවිතයේ ඊනේ ඇත්තට අත්දැකීමක් වශයෙන් මෙයාට ප්‍රත්‍යක්ෂ කරවන්න. තේරුණා? දැන් මෙතන ඉඳන් කිව්වට වැඩක් නෑනේ. වයසට යනවා. ඔය ලස්සන ගෑනු ළමයෙකුට ලස්සන කොල්ලෙකුට සිංහලෙන් කවලා කිව්වත් වයසට යනවා බං ඕව අත්තරපන් තේරෙන්නේ නෑ. ඇත්තටම අරගෙන යනවා. තේරුණා? ඇත්තටම අරගෙන ගිහිල්ලා දැන් අර හොස්පිටල් එකේ අර සේලයින් බෝතල් එල්ලගෙන දැන් වැසිකිළියටත් යනවා. ගිහිල්ලා ඒදි කලන්ත වෙලා වැටෙන දඩෝන් ගාලා ඒවත් දැනෙන්න අරිනු. තේරුණා? අර මිසීලා අර ලොකු සිලින්ඩර් වල දාලා ඉන්ජෙක්ෂන් ගහනකොට විසයි නේද? අන්න ඒව හිතන් දැනෙන්න අරිනු. ඊට පස්සේ ගිහිල්ලා රත්නායක මොකෝ දැන් නම් අන්තිමයි හඳුන්නේ. තව වැඩි වෙලාවක් ඉන්න කන්නේ. රත්නායක බයෙන් පාපුත් ඉන්නේ. 70 වෙනි වෙන කතාව. ඉතින් මෙහෙම ගිහිල්ලා ඉවරයි. එතකොට මරණය ජීවිතේ අරන් ගිහිල්ලා මරණය අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙන තැනට අරගෙන. අරගෙන ඇවිල්ලා රත්නායක ආයි කියන මේ මෙත්සාවියේ වැඩසටහනේ මෙතෙන්ට ආයි ගියේ. එල පුතේ මොකෝ උඹට ගෙවල් ඕනද? රත්තරන් සල්ලි මෙතෙන්ට වෙනකම් වහනොත් නහයි ගාවට වෙනකම්. සල්ලි වලින් ගෙවල් වලින් හැම දෙයකින්. මොකෝ තව මොනවයි ඕන උඹට? සාදු මට මේ කිසි දෙයකින් වැඩ. ඒ මොකද? සාදු මට මේ කිසි දෙයක් එපා. මේවා මම හරියට අර කටින් කියලා ඉඳ එළියට දැම්මම ආයේ කියලා ආයි කටට ගන්න නෑනේ. තේරුණාද? ඒ වගේ එයා එහෙම කියන්නේ කො කතා කරන්නේ. එයා ජීවිතයේ සැබෑ සිහිනය එයා අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරලා තමයි ඉතින් එහෙම කරන්න තරම් ලොකු විද්‍යාකාරී වුණාට මම ඔන්න කතාව කිව්වා පුළුවන් නම් දැන් ඒක තේරුම් ගන්න පුළුවන් නේද? ඒක තමයි ඔය රහත් කියලා කරේ ගොඩක් කට්ටිය. දැන් ඔන්න බාහ්‍ය දාරුචීරිය නැත්තම් දාරුචීරිය බාහ්‍ය නැවේ ගිහිල්ලා නැව ගිලුණා. දරුවොත් ගියා, යාළුවොත් ගියා, බිරිඳත් ගියා, ඇඳන් හිටපු ඇඳුනුත් ගියා. ඊරිලා හැමතැන යන්තම් වැල්ලේ මේ පොඩි මේ දූපතකට ගොඩ වුණා. ඇඳුන් නැහැ. තේරුණාද? ඇඳුන් නැති නිසා අර කැලේ තියෙන දරපෝටු ටිකක් අර එකට හදලා අරනේ සාය වගේ හදාගෙන ඒක ඇඳගත්තා. ඒක නිසා තමයි බාහ්‍ය දාරුචි. දර වලින් කරපු ඇඳුමක් ඇඳගෙන හිටපු නිසා කෝ කතා කරන්නේ. බාහ්‍ය දාරුචි.
එතකොට එයා ඉතින් ඔන්න මිනිහෙකුට මේ ජීවිතේ සැබෑ සත්‍ය අවබෝධ වෙන පළවෙනි තැන තමයි සියල්ල හිමි වෙන්නේ. තේරුණාද? එතකොට එයා හිටියේ බොහොම සාංකාවෙන්. කිසි කෙනෙක් නැහැනේ ආපු. ඥාතියින් නැහැ ඇඳුනුත් නැහැ. එක මිනිස්සෙක් වාසනාවට ඇවිල්ලා ගියා පුළුවන් නම් උඹට ඵලයන් සවැත් නුවර ජේතවනාරාමයේ එහි ඉන්න සිදුහත් ගෞතමියෝ කියලා එක්කෙනෙක්. තේරුණාද? අන්නයා මේ කතාව උඹට හොඳට ගැළපිලා යයි. එයා කියන දේ උඹගේ හිත හැදී. අන්න ඒක මනුස්සයාට හිතට වැදුනා. කාටද? දාරු. එයා ගියා. එයා හොයා බොහෝ කාලයක් ಭಾರತයේ දුක් විඳලා අර දරට ඇඳගෙන දර වලින් කරපු ඇඳුම අතන බොහෝ කාලයක් ඇඳලා ගියා. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බුණා. තේරුණාද? බුදුහාමුදුරුවෝ හම්බුණාට පස්සේ වැඳලා වචන දෙකයි කිව්වේ අවබෝධ කරගත්තා. තේරුණාද? කියන්න බෑ බාහ්‍ය දාරුචීරියන් හාමුදුරුවන්ගේ තියෙන දැන් 80 මහා ශ්‍රාවකයන්ගේ තියෙනුනේ අර විශේෂතා. වහා ධර්මය අවබෝධ කළවුන් අතර අගතැන්පත් මහරහතන් වහන්සේ නේද? අන්න බලන්න. වචන දෙකයි කිව්වේ අවබෝධ කරගත්තා. මොකද ඉක්මනට තේරුනේ වෙන්න තියෙන ඔක්කොම ටික වෙලා හිටියේ. ඊට කියලා සිවුරු හොයාගෙන ඉන්න කිව්වා. සිවුරු හොයාගෙන එනකොට මොකක්ද උනේ? ඉස්සර ඉන්දියාවේ හරියට හරක් දැනුත් එහෙම ඉස්සර පාරේ හරකෙක් කැඳලා ගොනෙක් කැඳලා මේ හාමුදුරුවෝ මරණයටපත්. තේරුණාද? හැබැයි මරණය අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරලා තිබුණේ. තේරුණාද? මරණය අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරලා තිබුණේ. එතකොට මිනිස්සු කිව්වා හිඟන්නේ දර ඇඳගත්ත හිඟන්නේ ගොනෙක් කනලා මැරිලා. බුදුහාමුදුර ආනන්ද හාමුදුරුවොත් එක්ක වැඩලා මේ හිඟන්නේක්වත් සන්න්‍යාසියෙක්වත් කවුරුවත් නැති කෙනෙක් නෙවෙයි. මේ ගෞතම බුද්ධ ශාසනේ කියන්නේ වහා ධර්මය අවබෝධ කළවුන් අතර අගතැන්පත් බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ කියලා බුදුහාමුදුරේ තෙන්ට ඇවිල්ලා කිව්වා. හැබැයි අරයට ගුණෙක් ඇඳලාද මැරුණේ, කොරෝනා හැදිලාද මැරුණේ අදාළ නැහැ. ඇයි? මරණය අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ. දැන් තේරුණාද? රහත් වෙනවා කියන තැනට එන විදිය. මම මේ කියන හැම කතාවෙම අවසානයේ ගෙනල්ලා ඔන්න ඔයගේ තැනක නවත්තනවා. එතකොට ඔයයන්තෝ ඒක ඔළුවට ගන්නවා. හරිනේ? ඊට පස්සේ මහාචාර්යතුමත් එක්ක ඉතුරු ගමන යන්න පුළුවන්. පැහැදිලිනේ මම කිව්වා. මම ඔය කියපු කතාවක හැම තැනම මම ඔතන ගෙනල්ලා නවත්තනවා. හරි. එතකොට මම අවසන් කරනවා දැන් වෙලා තියෙන්නේ අපිට දැන් ඔය මේ දැන් ඔන්න අර අපි ඈත පන්සල් වල ට්‍රිප් ගියාම පුතේ ඔය මහරහතන් වහන්සේලා ඉන්නවනේ පේලියට දැකලා තියෙනව නේද? අර පේලියට පිළිම. ඉතින් අන්නේ තෙන්ට ගිහිල්ලා බලනවා. ලගුන්ටක බද්දිය. සැරියුත් මුගලන් නේද? ඔබ දුටුවාද බාහ්‍ය දාරුචීරිය එතන. දර වලින් ඇඳගෙන ඇඳුමක් ඉන්න දුටුවාද ඔබ? ආමුදුරුව බාහ්‍ය දාරුචීරියත් මහාන කරනවා. නේ ඒ කියන්නේ අර ඇත්ත සැබෑ ස්වરૂපේ නෙවෙයි. ඒක අච්චු වෙන්නේ අර ඔක්කොම රාතන් වහන්සේලා ගහන්නේ පිළිම. එතකොට කොහොම මේ දර ඇඳගත්ත කෙනෙක්. ඒ නිසා මේ ගොඩාක් අර පස්සට ගිහිල්ලා වැහිලා තියෙන්නේ මේ රහතෙක් කියන්නේ කවුද බුදුන් කියන්නේ කවුද කියලා. ඉතින් මේ වෙලාව කාලේ ගියා ආයි දවසක මේ ධර්ම දේශනාවට ආවොත් මම මගේ ගාථාවේ මම සාරාංශ කරන දැන් කොසල් මහරජතුමා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවනේ මේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ එක වේලයි වළඳන්නේ. ඒ වුණාට හරි ලස්සනයි ශරීර පෙනුම හරිම ලස්සනයි. දැන් මේ අනිත් ශ්‍රාවකයෝ ඔය මේ මක්කලි ගෝසාලගේ ඊළඟට අනිත් හිටපු අයගේ ගෝලයෝ ශ්‍රාවකයෝ
වේල් තුනම ආහාර ගන්නවා. ඒ වුණාට ඒගොල්ලොන්ගේ කිසිම ප්‍රසන්නකමක් දැපෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ එක වේලයි දානි ගන්නේ කොහොමද මෙච්චර ප්‍රසන්න බව? මේ ශරීර වර්ණය අන්න එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා අතීතං නානු සෝචಂತಿ නප්පජප්පති නාගතං වර්තමානේන යාපෙන්ති තේනවන්නෝපස්. ඒ නිසා මම ඔයයන්ට කියන්නේ දැන් අතීත කොරෝනාත් අතීතයට ගියානේ. ඒ සියල්ල අතීතයට ගියා. ඒ නිසා අතීතය ගැන හිතලා මගේ ශ්‍රාවකයෝ අතීතය ගැන හිතලා තැවෙන්නෙත් නැහැ. අනාගතය ගැන හිතලා තැවෙන්නෙත් නැහැ. මේ වර්තමානයේ ජීවත් වෙනවා. ඒ නිසා ඔයයන්තොත් ඒ අතීතය අනාගතය පැත්තකට දාලා අතීතය වෙනස් කරන්නත් බෑ. අනාගතයත් අපි දන්නේ කොහොම උදා වෙයිද කියලා. ඒ නිසා මේ පවතින වර්තමානයත් එක්ක ජීවත් වෙමින් හිතේ පවතින ඇත නැත කියන ස්වභාව දෙකටම හුරු කරගෙන ජීවත් වෙලා භාවනා කරලා රහත් වෙන තැනට වෙනකම් මං කියන්නේ කොච්චර පින් කරත් වැඩන්නේ හිත හදලා මේ සංසාරයෙන් ඉගුණට ගියේ නැත්තම් බුදුහාමුදුරුවෝ හැම තැනදීම ගෙනල්ලා අවසාන නැවැත්වී පින් කර කර මේ සංසාරේ නවතින්න එපා මේ සතරෙන් ගැලවෙන්න කියලා. එහෙනම් විශේෂයෙන්ම අද දවසේදී මේ මෙත්සවිය පදනමේ 18 වන වාර්ෂික මහා සමුළුවට සමගාමීව තමයි මේ ධර්ම දේශනාව පැවැත්වුවේ. අපේ පින්වත් මහාචාර්යතුමා මතක් කරා. ඉතින් මේ මතක් කර පරිදි මේ තියෙන සෞඛ්‍ය තත්ත්වයට එක්ක මීට වඩා පිරිස සහභාගී වෙන්න තිබුණා. නමුත් ඒ ආපු පිරිස අපි චාහිමකටපත් වෙනවා. එහෙනම් එතුමා බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මෙම ධර්ම දේශනාවෙන් එතුමාගේ ආදරණීය අම්මා පරලෝසපත් විශ්‍රාමලත් විදුහල්පතිනි ඩී.ඒ. ජයරත්න මහත්මියට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපේ මේ අනුනායක හාමුදුරන් වහන්සේ ආංගම ආනන්ද නායක හාමුදුරන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න. ඔයත් තුන මිනුත් මිය පරලෝ ගිහිල්ලා ඥාතීන් ඇති ඕනතරම් මේ විහාරස්ථානයේ ඕනතරම් මිය පරලෝ ගිය හාමුදුරුවරු දායකයෝ ඇති. ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ පරලොව ජීවිතය සපවත් කරගනිත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා කවුරුත් පින් දෙන්න ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ලෝකපාලක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා විශේෂයෙන්ම මෙත්සවිය පදනමේ අපේ ගරු මහාචාර්යතුමාවත් ආරක්ෂා කරගනිත්වා. එතුමාට මේ පදනම ඊටාම ප්‍රතිඵල සහිතව මේ ඉන්න සියලු දෙනාම අඳුම තරමේ සෝවාන් කරන තැනටපත් කරන්න එතුමාට මේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ලෝක වසංගත තත්ත්වයෙන් ඔබට හිරිහැරයක් නොවීමට දෙවියන්ගේ රැකවරණය ඔබ සියලු දෙනාටම ලැබේවා. දෙවියොත් උතුම් අමාමා නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙන්න. එත්තාවතා චම්මේහි සෑම ආකාරයකින්ම සිද්ධ කරගත් සියලු පින් වලින් මෙත්සවිය පදනමේ නිර්මාතෘව ඇතුළු සමාජිකාවන් සියලු දෙනාටම මෙලව කායික මානසික සැප සැලසේවා. මේ වැඩ පිළිවෙල ඉක්මනින් කරගෙන ගිහිල්ලා කවදා හරි දවසක පහනක් නිවිල යන්න වගේ ඔබ අපි හැම දිනාටම මෙලොවින් නිවිල යන්නට මේ උතුම් ධර්ම ශ්‍රවණමය පින්කම හේතු වේවා. වාසනාව වේවා, ප්‍රාර්ථනා වේවා කියලා සාදු කියලා වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාචාය සත්තානු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු.
bukan pada kita ni kita mengenai kita ni kita kalau mana kami di komunitas ada seperti harapan dalam desa di Turna sesi saat ini kita kita mengalami apa yang jadi kalau kita memang kes yang kita jadi kalau kita begitu mungkin ini namanya sesi nanti kita करने अभी वीडियो नहीं दक्षिण में भी दर्शन आना वो मुझे आता होते जो प्राइवेट करने के लिए टीम में भी है लेकिन हम पता नहीं कर मैं खबर करने की तरफ किया